එහෙනම් ආයුබෝවන් දරුවනේ. අපි ආරම්භ කරන්න යන්නේ උසස් පෙළ කෘෂි විද්‍යාව නිර්දේශයේ තියෙන තුන්වන ඒකකය. නැත්තම් තුන්වන නිපුණතාව. මොකක්ද ඒකකය? පාංශු විද්‍යාව හෙවත් පස. මේකට ඉංග්‍රීසියෙන් කියනවා අපි soil science කියලා. ඒතර මෙම ඒකකය අපේ නිර්දේශය තුල ඉතා දීර්ඝ කාලයක් ඉඳලා තිබුණු ඒකකයක්. දැන් අපි නිර්දේශය තුල තියෙන ඒකක පුළුල් වශයෙන් අපිට පුළුවන් කාණ්ඩ දෙකකට බෙදන්න මේ අලුතින් හඳුන්වා දීපු ඒකක හා මුලින් ඉඳන් ආපු ඒකක කියලා. දැන් මුලින් ඉඳන් ආපු ඒකක යටතේ ඔය දේශගුණය, පස, ශාක පෝෂණය වැනි ඒකක වලට නැත්නම් ජල සම්පාදනය, ශාක ප්‍රචාරණය වැනි ඒකක වලට හොඳ ඉතිහාසයක් තියෙනවා. මේ යටතේ හමු වුණ ඒකකයක් තමයි මේ පාංශු විද්‍යාව හෙවත් පස කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ ඒකකයෙන් අපිට බහුවර්ණ 4ක් 5ක් වගේ සංඛ්‍යාවක් විභාගයේදී ලැබෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. මීට අමතරව ව්‍යුහගත කොටසක් හා රචනා ප්‍රශ්නයක කොටසකුත් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේක ඉතා වැදගත් කොටසක්. මම ඔය කිව්වේ අවම මට්ටම. සමහර වසරවල රචනා ප්‍රශ්න කොටස් දෙකකුත් ආපු අවස්ථා තියෙනවා. ඒ වගේම ව්‍යුහගත ප්‍රශ්නයක් හෝ ප්‍රශ්නයකින් සෑහෙන ප්‍රමාණයක් ලැබෙන්න පුළුවන් හොඳ සම්භාවිතාවක් තියෙන කොටසක්. ඒ කියන්නේ සෑහෙන ලකුණු සංඛ්‍යාවක් මෙම ඒකකය තුල පවතිනවා. එතකොට මේ පස යටතේ අපි මුලින්ම අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ පස නිර්මාණය හා පාංශු පැතිකඩ පිළිබඳවයි. මේ යටතේ අපි කතා කරන්නට යන්නේ කොහොමද පසක් ඇති වෙන්නේ කියන එකත් මේ පස ස්තර හේවත් කලාප වශයෙන් සංවිධානය වෙලා තියෙන ආකාරය පිළිබඳවයි. හොඳයි. එහෙනම් අපි කතා කරන්නේ පාංශු විද්‍යාව නිසා අපි කතා කරන්නේ පස පිළිබඳව විද්‍යාත්මක හැදෑරීමක් කරන්නයි කල්පනාව. ඉතින් මේ විදිහට පස පිළිබඳව සිදු කරන විද්‍යාත්මක හැදෑරීමට අපි කියනවා පාංශු විද්‍යාව කියලා. ඒතර මුලින්ම ප්‍රශ්නයක් මතුවෙනවා කවුද මේ පස කියන්නේ කියලා. දැන් මේ පස කියන්නේ කවුද කියන කරුණ ගැන කතා කරන්න ගියාම මේකේ තියෙන දේවල් අපි පොඩ්ඩක් බලන්න ඕන. මේ ඇත්තටම පසක් බවට පත් වෙලා තියෙන දරුවනේ හිතන්න මේ තියෙන පෘථිවි ගෝලය කියලා. මේ පෘථිවි ගෝලයේ පවතින මතුපිට කලාපය. මේකට අපි කියනවා පෘථිවි කබොල කියලා. earth crust එක හෙවත් පෘථිවි කබොල කියලා කියනවා. එතකොට මෙන්න මේ පෘථිවි ගෝලයේ නැත්තම් පෘථිවියේ මතුපිට තියෙන මේ කබොලේ තියෙන උඩම කලාපය නැත්තම් ඉංග්‍රීසියෙන් කිය uppermost layer එක තමයි මේ පස කියලා කියන්නේ. පෘථිවි කබොලේ මතුපිටින්ම පිහිටලා ඇති කලාපය තමයි පස කියලා කියන්නේ. ඊළඟට ප්‍රශ්නයක් මතුවෙනවා මේ පස කියන එක්කෙනා තුල කවුරුද ඉන්නේ කියලා. මේකේ ඉන්න කට්ටිය මම තාම පොඩ්ඩක් කියලා දෙන්නම්. මේකේ ඉන්න එක කට්ටියක් තමයි ඛනිජ. මේකේ ඛනිජ වාසය කරනවා. ඛනිජ ඉන්නවා පසේ. අපිට පස් සාම්පලයක් ගත්තාම මේකේ තැන් වල මේ ඛනිජ කියන කට්ටිය දකින්න හම්බ වෙනවා. ඒ වගේම අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කළුගල් කියන කට්ටිය හෙවත් පාෂාණ ඉන්නවා පසේ. ඛනිජ හා පාෂාණ විතරද? නෑ මේ පස තුල වාතය පවතිනවා. මේක අපිට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. ඔබ පස් සාම්පලයක් අරගෙන ජල බීකරයකට දැම්මොත් මොකද වෙන්නේ? පස් සාම්පලයක් අරගෙන ජලයේ පිරුණු බීකරයකට මේක දැම්මොත් ඔබට පේනවා වායු බුබුලු නිකුත් වෙනවා. ඒ වායු බුබුලු කියන්නේ කවුද? පස තුල තිබුණු වාතය. වාතය විතරක් නෙවෙයි මේ පසේ තියෙනවා ජලය. ඒ වගේම පස කියන්නේ අජීවී එක්කෙනෙක් නෙවෙයි පසේ ඉන්නවා විවිධ ජීවීන්. ඒ වගේම පසේ ඉන්න ජීවීන් මගින් පසට ලබා දෙනවා ඒගොල්ලන්ගේ මල ද්‍රව්‍ය. ඒවට අපි කියනවා කාබනික ද්‍රව්‍ය කියලා. අන්න ඒගොල්ලත් පසේ වාසය කරනවා. ඒ වගේම මේක පිහිටලා තියෙන්නේ පෘථුවියේ මතුපිට ස්තරයක්. ඒ වගේම මේක පොළවේ වැවෙන ශාක හෙවත් භෞමික ශාකවලට. දැන් අපි ශාක ගත්තාම ඒගොල්ල ජීවත් වෙන පරිසරයේ මත අපට පුළුවන් පොළවේ වැවෙන ශාක භෞමික ශාක කියලා කියන්නේ. පොළව හැර වෙනත් උපස්තරයක් මත වැවෙන ශාක එපිෆයිට්ස් හෙවත් අපි ශාක කියන්න පුළුවන්. මේකෙන් මේ පොළවේ වැවෙන ශාක හෙවත් භෞමික ශාකවලට මෙයා උපස්තරයක් වශයෙන් ක්‍රියා කරනවා නැත්නම් භෞමික ශාක රඳවා ගන්නවා. ඒ වගේම පසේ ලක්ෂණයක් තමයි පස නිතරම එක විදිහට තියෙන්නේ නැහැ. පසේ ශක්තිය ගලාගෙන යනවා.
ප්‍රතික්‍රියාවන් සිද්ධ වෙනවා. කාබනික පදාර්ථ වියෝජනය වෙනවා. පාංශු ජීවීන්ගේ ක්‍රියාවන් නැති වෙනවා. පස ඇති වෙනවා. ආපහු පස නැති වෙනවා. ආදී වශයෙන් ඊටාම අධිකව අපි කිව්වොත් බොහොම බිසි නැත්තම් බොහොම කලබලකාරී එහෙම නැත්තම් ගතික හරියට වෙනස් වෙන සුළු කෙනෙක් තමයි පස කියන්නේ. අනික පස අපට මවන්න බෑ. ඒ කියන්නේ පස ඉබේ හටගත් හේවත් ස්වභාවිකව ඇති වුණු දේහයක් වෙනවා. මෙන්න මේ ඔක්කොම ලක්ෂණ ටික පසක අපට දක්වන්න පුළුවන්. මොනවද? खनिज පාෂාණ වාතේ හා ජලයෙන් යුක්ත වන ජීවීන් හා කාබනික ද්‍රව්‍ය තියෙන පෘථිවි කබල මතු පිට පිහිටලා තියෙන භෞමික ශාක වලට උපස්තරයක් වශයෙන් ක්‍රියා කරන නිතර වෙනස් වන සුළු හේවත් ගතික ඒ වගේම ඉබේ හටගත් හේවත් ස්වභාවික දේහයක් තමයි පස කියලා කියන්නේ. ඒ නිසා අපි ඉස්සෙල්ලම අපෙන් අහලා තියෙනවා මොකක්ද මේ පස කියන්නේ කියලා. අපි පස සඳහා පොඩි අර්ථ දැක්වීමක් යෝජනා කරනවා. අපි මේ යටතේ දක්වන්නේ මේකේ ඉන්න කට්ටිය කවුද? කවුද පස්සේ ඉන්නේ? खनिज මං කියලා දෙනවා කවුද කියලා. खनिज කමා කාබනික ද්‍රව්‍ය ඒ වගේම පාෂාණ ඒ වගේම වාතය ජලය ඒ වගේම විවිධ ජීවීන් මෙන්න පසේ ඉන්න කට්ටිය. खनिज තියෙනවා, කාබනික ද්‍රව්‍ය තියෙනවා, පාෂාණ තියෙනවා, වාතය තියෙනවා, ජලය තියෙනවා, විවිධ ජීවීන් ඉන්නවා. ඒ වගේම පොළවේ වැවෙන ශාක හේවත් භෞමික ශාකවලට මාධ්‍යයක් හේවත් උපස්තරයක් වශයෙන් ක්‍රියා කරනවා. භෞමික ශාකවලට උපස්තරයක් ලෙස ක්‍රියා කරන ඒ වගේම පෘථිවි කබලයේ මතු පිට පිහිටලා තියෙන පෘථිවියේ හේවත් පෘථිවි කබලේ මතු පිට පිහිටලා තියෙන නිතර වෙනස්කම් වලට ලක්වන හේවත් කවුද? ගතික. අපි කවුරුත් ඇති කරලා නැහැ. එහෙම නැත්නම් ස්වභාවික, ඉබේ හටගත් ස්වභාවික දේහයක් තමයි පස කියන්නේ. खनिज, කාබනික ද්‍රව්‍ය, පාෂාණ, වාතය, ජලය, ජීවීන්, භෞමික ජීවීන්ගෙන් යුක්ත වන භෞමික ශාක වලට උපස්තරයක් වශයෙන් ක්‍රියා කරන පෘථිවි කබලයේ මතු පිට පිහිටලා තියෙන ගතික ස්වභාවික දේහයක් තමයි පස කියලා කියන්නේ. අපිට පුළුවන් මේ විදිහට පස් සඳහා යම් අර්ථ දැක්වීමක් ගොඩනගන්න. මම මේ අර්ථ දැක්වීමට තිබිය යුතු ප්‍රධාන පොයින්ට්ස් ටික තමයි ඉදිරිපත් කළේ, ප්‍රධාන කරුණු ටික. අපෙන් සාමාන්‍ය විභාගයට අහන එකක් නැති වෙයි පස යන කුමක්ද කියලා. හැබැයි මෙතන තියෙනවා දරුවනේ අපි පස යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙන දේවල්. ඒකයි මේ අර්ථ දැක්වීමේ වැදගත්කම. අපි खनिज ගැන පොඩ්ඩක් කතා කරනවා. මේ खनिज වලින් ඇති වුණු පාෂාණ ගැන කතා කරනවා. ඊළඟට ඔන්න අපට පසක් ලැබෙනවා. මේ ලැබෙන පසේ තියෙන කාබනික ද්‍රව්‍ය ගැන කතා කරනවා. පාංශු කාබනික ද්‍රව්‍ය ගැන. මේ කාබනික ද්‍රව්‍ය ලබා දෙන්න දායක වන විවිධ ජීවීන් ගැන කතා කරනවා. පසේ සිදුරු හේවත් අවකාශය ඇති වෙනවා. ඒවා තුල පිරෙන වාතය, පාංශු වාතය ගැන කතා කරනවා. ඒවා තුල පිරෙන ජලය, පාංශු ජලය ගැන කතා කරනවා. කෘෂි කර්මාන්තයේදී ඇයි අපි පස ගැන කතා කරන්නේ? හිතන්න මේ තියෙන්නේ පොළොව මට්ටම කියලා. හිතන්න මේ තියෙන්නේ පොළොව මට්ටම කියලා. පොළොව මට්ටමට ඉහළින් වායු ගෝලයේ පවතිනවා. පොළොව මට්ටමට පහළින් පස පවතිනවා.
අපි ළමයි කෘෂිකර්මයේදී ශාක වගා කරනවා එක පැත්තකින්. මේ තියෙන ශාකයක මෙන්න කඳ, පත්‍ර, පුෂ්ප, ඵල. මෙන්න මේ ශාකයක තියෙන කඳ, පත්‍ර, පුෂ්ප හා ඵල කියන අවයව වායුගෝලීය කියන පරිසරයේ තියෙන එක ඇත්තයි. හැබැයි ඒ ශාකයේම මූල මණ්ඩලයේ තියෙන්නේ කොහෙද? පස කියන පරිසරය තුල. ඉතින් කෘෂිකර්මයේදී අපි භෝග ශාක වගා කරන නිසා මේ භෝග ශාක කියන සංරචකයට අදාළ වන මූල මණ්ඩලයේ පවතින පස කියන පරිසරය අපට වැදගත් වෙනවා. ඉතින් ඒකයි අපි කිව්වේ දරුවනේ මේ භෞමික ශාක වලට පස උපස්තරයක් වශයෙන් ක්‍රියා කරනවා කියලා. මේ භෞමික ශාක වලට උපස්තරයක් ලෙස ක්‍රියා කරන හන්දා තමයි අපි පස ගැන මෙතෙන්දි කතා කරන්නේ. ඒ වගේම මෙයා කොහෙද පිහිටලා තියෙන්නේ? මේ පෘථිවිය කියන ගෝලයේ තුල මතුපිට පවතින ඝන කලාපෙහිවත් පෘථිවි කබලෙත් උඩින්මයි. ඒකයි අපි කිව්වේ පෘථිවි කබලයේ මතුපිට පිහිටලා තියෙන්නේ. පස කියන්නේ ඊටාම බිසි නැත්නම් ඊටාම කාර්ය බහුල, ඊටාම වෙනස් වෙන සුළු. ශක්තිය ලැබෙනවා, ශක්තිය ඉවත් වෙනවා, පෝෂක ලැබෙනවා, පෝෂක ඉවත් වෙනවා, ජලය ලැබෙනවා, ජලය ඉවත් වෙනවා. ආදී වශයෙන් ඊටා වෙනස් වෙන සුළු හේවත් ගතික දේහයක් වෙනවා. මේ ගතික කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් තියෙන වචනයක් ඩයිනමික් කියන එකයි. පස හරියට වෙනස් වෙන සුළුයි. ඒ වගේම කවුරුත් පස මවලා හැම නෑ. පස ඉබේ ඇති වුණු ස්වභාවික ව්‍යුහයක් වෙනවා. ඇත්තෙන්ම අපි මේ පය ගහලා ඉන්න පස කියන්නේ දරුවනේ හරිම අපූර්ව නිර්මාණයක්. මේක හරිම අපූර්ව නිර්මාණයක්. මේක තුළ සිදුවන සුවහසක් වූ ක්‍රියාකාරකම් වලින් අපි කෘෂිකර්මාන්තය යටතේ කතා කරන්නේ එක පැත්තක් ගැන විතරයි. පස ගැන විවිධ ප්‍රවේශයන් යටතේ කතා කරන්න පුළුවන්. ඒ වගේම කෘෂිකර්මාන්තය දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ළමයි මේ කෘෂිකර්මයට අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ ඇග්‍රිකල්චර් කියලා. එතනින් මට පස්සේ වැදගත්කම ඉස්මතු වෙනවා. කෘෂිකර්මයට ඉංග්‍රීසියෙන් කියන්නේ අපි ඇග්‍රිකල්චර් කියලා. මේක ප්‍රංශ හා ඉංග්‍රීසි භාෂාවන් එකතු වීමෙන් හටගත් වචනයක්. අපි දන්නවා මේකෙන් කල්චර් කියලා කියන්නේ වගා කිරීමකට. අපි කෘෂිකර්මාන්තය යටතේ වගා කරනවා. ඒක ගැසම් ගැටලුවක් නෑ. දැනගන්න ප්‍රංශ ආදී භාෂාවන් වල ඇග්‍රි කියන පදේ මගින් අදහස් කරන්නේ පස ආශ්‍රිතව කියන එකයි. ඒ නිසා මේ කෘෂිකර්මයේ කියන විෂයපතය කියවෙන සෑම වාරයක් පාසාම අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව පස සිහි කරනවා. ඒ තරමට කෘෂිකර්මාන්තයේදී පස බද්ධව ක්‍රියා කරනවා. ඒ නිසා පස පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න එක අපට ඉතා වැදගත් වෙනවා. හරිද? අපි ඉතින් ඒ කොහොම වුණත් දක්වලා තියෙනවා කෘෂිකර්මාන්තයේදී ඇයි අපි පස පිළිබඳව කතා කරන්නේ? නැත්නම් කෘෂිකර්මාන්තයේදී පස පිළිබඳව සාකච්ඡා කිරීමේ නැත්නම් පසෙහි තියෙන කෘෂිකාර්මික වැදගත්කම. දැන් මේ සමහර වැදගත්කම අපට කියවුණා. එකක් තමයි පොළවේ වැවෙන ශාක නැත්නම් භෞමික ශාකවලට මෙයා උපස්තරයක් වශයෙන් ක්‍රියා කරනවා. බහුලව පොළවේ වැවෙන ශාක වර්ධනය වෙන්නේ මේ පස කියන උපස්තරය තුලයි. ළමයි දැනගන්න මේ පස කියන උපස්තරය තුල භෞමික ශාක ළඟා මේ වගා වීමේ මේ තියෙන්නේ පොළොව මට්ටම නම් මේ තියෙන්නේ පස නම් මේ පස කියන උපස්තරය තුල ශාක වර්ධනය වෙනවා. මේදී එක පැත්තකින් පස ක්‍රියා කරනවා මේ භෞමික ශාක හඳවා ගැනීමට හෙවත් භෞමික ශාක දරා ගන්න මාධ්‍යයක් විදිහට. භෞමික ශාක වල මූල මණ්ඩලයේ වර්ධනය වෙන්නේ නැත්නම් භෞමික ශාක සවි වීමට අපි කියනවා ඇන්කරේජ් වෙන්න. භෞමික ශාක වල සවි වෙන්න පස උපස්තරයක් හෙවත් මාධ්‍යයක් වශයෙන් ක්‍රියා කරනවා. ඒ විතරක් නෙමෙයි පස කියන මේ උපස්තරය හෙවත් මාධ්‍ය මගින් භෞමික ශාක ප්‍රධාන දේවල් දෙකක් ලබා ගන්නවා. එකක් තමයි තමාට අවශ්‍ය ජලය. අනික තමයි තමන්ට අවශ්‍ය පෝෂක. භෞමික ශාක තමන්ට අවශ්‍ය ජලය ලබා ගන්න ප්‍රධාන වශයෙන් පසේ. පසේ තියෙන ජලය හෙවත් පාංශු ජලය තමයි භෞමික ශාක තම භාවිතයට ගන්න. දැන් තවත් ශාක තියෙනවා පොළොව හැර වෙනත් උපස්තරවල වෙන ශාක. ඒවට අපි සමහරලාට කියනවා අපිශාක කියලා. මේ අපිශාක හෙවත් ඉංග්‍රීසියෙන් කියයි එපිෆයිට්ස් කියලා. ඒවැය තියෙනවා වායුගෝලීය ජල වාෂ්ප උරා ගන්න උපක්‍රම. උදාහරණ ඕකිඩ්ස් වල.
එයාට වායුගෝලයෙන් ජල වාෂ්ප ලබා ගන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් පොළවේ වැවෙන ශාක හේවත් භෞමික ශාක Tamanට අවශ්‍ය ජලය ලබා ගන්නේ පසේ තියෙන තෙතමනේ. ඒක මතක තියාගන්න. right. එහෙනම් ඔන්න එක වැදගත්කමක් තමයි මේගොල්ල භෞමික ශාක දරා ගන්නවා. භෞමික ශාක වලට උපස්තරයක් වශයෙන් ක්‍රියා කරනවා. ඒකෙන් කියන්නේ නිකම්ම භෞමික ශාක රඳවා ගන්නවා විතරක් නෙවෙයි. ඒවට අවශ්‍ය මෙන්න පෝෂක ලබා දෙනවා. අපි භෞමික ශාකයක් ගත්තාම එයාට අවශ්‍ය වෙනවා විවිධාකාර පෝෂක. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම්, යකඩ, නිකල්, සින්ක් ආදී වශයෙන් පෝෂක වර්ග 17ක් අවශ්‍ය වෙනවා. මේ පෝෂක වර්ග 17 ඔය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වගේ කීප දෙනෙක් ඇරුණා. ඒවා ශාකයට පුළුවන් වායු වශයෙන් ලබා ගන්න වායු ආකාරයෙන් වායුගෝලයෙන් ගන්න පුළුවන්. නමුත් අනිකුත් පෝෂක ශාක ලබා ගන්නේ පසේ. ඒ නිසා පස ශාකවලට නියුට්‍රියන් රිසර්ව් එකක් එවත් පෝෂක සංචිතයක් වශයෙන් ක්‍රියා කරනවා. දැන් මේ පසේ ශාක විතරක් නෙමෙයි වැවෙන්නේ. පසේ අපේ පියවිහැයට පේන නොපෙනෙන ජීවීන් වාසය කරනවා. පොදුවේ මේගොල්ලන්ට අපි කියනවා පාංශ ජීවීන් කියලා. එතකොට මේකෙන් ක්ෂුද්‍ර ජීවීන් ගැන විශේෂයෙන්ම කතා කරන්න හේතුව ඒගොල්ල විශාල ක්‍රියාවලියක් ඇති කරනවා කෘෂි කර්මාන්තයේදී. ඒතර මෙන්න මේ විදිහට පසේ ඉන්න ක්ෂුද්‍ර ජීවීන්ට මාධ්‍යයක් හෝ උපස්තරයක් වශයෙන් ක්‍රියා කරනවා. පසේ ඉන්න විවිධ දිලීර, බැක්ටීරියා, ඇක්ටිනෝමයිසිට වැනි විවිධ ක්ෂුද්‍ර ජීවීන්ට පස උපස්තරයක් හෙවත් මාධ්‍යයක් වශයෙන් ක්‍රියා කරනවා. ඒ කියන්නේ ක්ෂුද්‍ර ජීවීනුත් රඳවාගෙන පසේ ඒගොල්ලන් රැක බලා ගන්නවා. ඊළඟට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි පස සම්බන්ධයෙන් වගා ශාකවලට සාත්තු ක්‍රියා කරනවා. මේ ගැන මම පොඩ්ඩක් මතක් කරන්න කැමතියි. මොකක්ද මේ සාත්තු ක්‍රියා කරනවා කියන්නේ? දරුවනේ හිතන්න මේ තියෙන්නේ පොළොව මට්ටම කියලා. පොළොව මට්ටමට ඉහළින් තියෙනවා වායුගෝලය. පොළොව මට්ටමට පහළින් තියෙනවා පස. අපි යම් ශාකයක් ගත්තොත් අර හැමදාම කියනවා වගේ එයාගේ කඳ, පත්‍ර, පුෂ්ප, ගෙඩිහිවත් ඵල කියන අවයව වායුගෝලය කියන පරිසරයේ වර්ධනය වෙනවා. ඒ වගේම මේ ශාකයේ මූල මණ්ඩලයේ ප්‍රධාන වශයෙන් පස කියන පරිසරයේ වර්ධනය වෙනවා. දැනගන්න මේ ශාකයේ වර්ධනය වීමට වගේම මේකෙන් හොඳ ආශ්‍රයයක් ලැබෙන්න නම් මේ ශාකයේ අවට තත්වයේ හෙවත් මේ ශාකයේ පරිසරය වන වායුගෝලය හා පස හොඳට තියෙන්න ඕන. එතකොටයි ශාකය හොඳට වර්ධනය වෙන්නේ. එතකොටයි ශාකයෙන් හොඳ ආශ්‍රයයක් ලැබෙන්නේ. හැබැයි වෙලා තියෙන්නේ මොකක්ද? සමහර වෙලාවට මේ පස කියන පරිසරය හෝ වායුගෝලය කියන පරිසරය එහෙම නැත්නම් අපේ වගා ශාකයේ පරිසරය එයාට හොඳම නැති වෙන්න පුළුවන්. ප්‍රශස්ත නොවෙන්න පුළුවන්. හිතකර නොවෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට යම් ශාකයකට එයා අවට පරිසරය අපි කතා කරන්නේ එයා අවට පරිසරය වායුගෝලීය වෙන්න පුළුවන්, පාංශු වෙන්න පුළුවන්. යම් භෝග ශාකයකට එයා අවට පරිසරය ඊටාම හිතකර වෙන්නේ නැතිනම් අපි මොකක්ද කරන්නේ? මේ පරිසරය එයාට හිතකර තත්වයට පත් කිරීමට යම් ක්‍රියාවන් කරනවා. මෙන්න මේ විදිහට යම් ශාකයකට යම් භෝග ශාකයකට එය අවට පරිසරය යෝග්‍ය තත්වයට පත් කිරීම සඳහා කරන ක්‍රියාකාරකම් වලට අපි කියනවා සාත්තු ක්‍රියා කියලා. මෙන්න මේ ක්‍රියාකාරකම් වලට අපි කියනවා සාත්තු ක්‍රියා කියලා. ඉංග්‍රීසියෙන් කියනවා සමහරු cultural practices කියලා. ඉංග්‍රීසියෙන් කියනවා cultural practices කියලා. යම් භෝග ශාකයකට එය අවට පරිසරයේ යෝග්‍ය තත්වයට පත් කිරීම සඳහා සිදු කරන්නා වූ ක්‍රියාවන් සාත්තු ක්‍රියා වෙනවා. මේ සාත්තු ක්‍රියා මගින් අපි කරන්නේ එයාට අහිතකර වෙච්ච, එයාට හිතකර නොවන පරිසර තත්ත්ව ආපහු යෝග්‍ය තත්වයට පත් කළා දෙන එකයි. උදාහරණයක් හිතන්න. මේ වායුගෝලය කියන පරිසරයේ තියෙන රෝග පරිබෝධ හානි වැඩි. වායුගෝලයේ ඉන්න ක්‍රමීන් නැවිලා මේ ශාකයේ මුල් කනවා. අපි කරන්නේ මොකද? පත්‍ර කනවා. අපි කරන්නේ මොකක්ද? ඒගොල්ලෝ මර්ධනය කරලා කියනවා පලිබෝධ මර්ධනය කළා කියලා. ඒ වගේම පස කියන පරිසරයේ මේ ශාකයාවට තියෙන ජලය අඩුයි. අපි මොකද කරන්නේ? පිටින් මේ පසට වතුර දාලා කියනවා
ජල සම්පාදනය කළා කියලා. මේ ශාකයාවට පරිසරයේ පසි පවතින නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් ආදී පෝෂක ප්‍රමාණය අඩුයි. අපි මොකද කරන්නේ? බාහිරින් මේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් ලබා දෙනවා. ලබා දීලා කියනවා මේ ශාකයට පොහොර යෙදුවා කියලා. එහෙනම් මතක තියාගන්න දරුවනේ, යම් ශාකයක් අවට පරිසරයේ ඊට වඩාත් යෝග්‍ය තත්වයට පත් කිරීම සඳහා අපි කරන ක්‍රියාවන්ට කියනවා සාත්තු ක්‍රියා හෙවත් ශස්්‍ය විද්‍යාත්මක ක්‍රියා හෙවත් මේකට තව වචනයක් තමයි ශස්්‍ය විද්‍යාත්මක ක්‍රියා. ශස්්‍ය විද්‍යාත්මක ක්‍රියා. එනිසා මේකට ඉංග්‍රීසියෙන් කියනවා අපි ඇග්‍රොනොමික් ප්‍රැක්ටිසස් කියලා. යම් ශාකයක් අවට පරිසරයේ ඊට යෝග්‍ය තත්වයට පත් කිරීමට කරන ක්‍රියාවන්ට අපි කියනවා ශස්්‍ය විද්‍යාත්මක ක්‍රියා, එහෙම නැත්නම් සාත්තු ක්‍රියා කියලා. මේ වගේ ක්‍රියා කරන්න හේතුව මොකක්ද? ස්වභාවිකව පවතින පරිසරය මේ ශාකයට හොඳම නැත්නම් ප්‍රශස්තම නොවෙන්න පුළුවන්. ඒතර අපිට සිද්ධ වෙනවා කෘතිමව මේක යෝග්‍ය තත්වයට පත් කරන්න. අන්න ඒ සඳහා කරන ක්‍රියාවන්ට අපි කියනවා ශස්්‍ය විද්‍යාත්මක ක්‍රියා නැත්නම් සාත්තු ක්‍රියා නැත්නම් කල්චරල් ප්‍රැක්ටිසස් කියලා. ඒතර ඒ වගේ ක්‍රියාවන් කරන්න ගියාම පසට වතුර දානවා, පොහොර දානවා, පස පැලහිටවන්න හෝ බීජ ප්‍රරෝහණය වෙන්න තරම් බුරුල් නැත්නම් පස කොටලා බුරුල් කරනවා, ඔකට නමක් දානවා බිම් සකස් කරනවා කියලා. මේ වගේ සාත්තු ක්‍රියා කරනවා. ඉතින් මෙහිම පසට සාත්තු ක්‍රියා කරලා යෝග්‍ය තත්ත්වය ලබා දෙන්න කල්පනා කරනවා නම් මේ පසේ පවතින තත්ත්වය අපි ඉගෙනගෙන ඉන්න ඕනේ. එහෙනම් පසකට සාත්තු ක්‍රියා කරන්න ගියාම පසේ පවතින තත්ත්වය ඉගෙන ගන්නත් එකයි අපි පස පිළිබඳව අධ්‍යයනය කරන්නේ. පසක තියෙන ඊළඟ වැදගත්කම තමයි භූගත අස්වනු ලබා ගැනීමට අපිට කියත හැකි මේ භූගත අස්වනු කියන්නේ අල වර්ගවලට කියලා. අපි පස තුල ලබා ගන්න අස්වනු වලට කියනවා භූගත අස්වනු කියලා. මේ තියෙන පොළොව මට්ටම නම් මෙන්න ශාකයක වායුගෝලීය කොටස්. මේ පොළොව මට්ටමට යටි ශාකයේ තුල සංචිත ආහාර තැන්පත් වෙලා තමයි අල හටගන්නේ. මෙන්න මේ වගේ ශාකයකින් හටගත් අලයක්. නැත්තම් භූගත අස්වැන්න. උදාහරණ කැරට්, බීට් භූගත අස්වනු. අර්ථාපල් මේවා භූගත අස්වනු වෙනවා. දැනගන්න මේ වගේ භූගත අස්වනු හටගන්න ගියාම ඒකට පසේ තියෙන ලක්ෂණ බලපානවා. එක උදාහරණයක් තමයි පස මගින් ඇති කරන ප්‍රතිරෝධය. අපි කියනවා soil resistance කියලා. ඒක අපිට වැදගත් වෙනවා. ඒ කියන්නේ මේකයි. දැන් අස්වැන්න හටගන්න ගියාම මේ භූගත අස්වැන්න නැත්තම් අල මොකද වෙන්නේ? ලොකු වුණොත් නේ හොඳ අස්වැන්නක් ලැබෙන්නේ. මේ අලේ ලොකු වීමට අලේ විසින් මේ පැත්තට බලයක් යොදනවා. නමුත් මේ පසේ ප්‍රතිරෝධය කියන ලක්ෂණය අධික නම් පස මොකද කරන්නේ? ඊට විරුද්ධ පැත්තට මෙහෙම බලයක් ලබා දෙනවා. ප්‍රතිඵලය මොකක්ද? ප්‍රතිරෝධය නැත්තම් රෙසිස්ටන්ස් අධික පස්වල අල වලින් ලැබෙන්නේ පොඩි අස්වැන්න. ඇයි අලයට ලොකු වෙන්න දෙන්නේ නැහැ පස මගින් ඇති කරන ප්‍රතිරෝධය මගින්. මේ නිසා අපි පස ගැන ඉගෙන ගන්නකොට soil resistance ඒවත් පසේ ප්‍රතිරෝධය ගැන කතා කරනවා. යම් පසක් මත යොදන බලයට එරෙහිව පස මගින් ඇති කරන බලයට අපි කියනවා පාංශු ප්‍රතිරෝධය කියලා. අපි පසේ තියෙන ප්‍රතිරෝධය හඳුනාගෙන ඒක යම් පසක අධික නම් අලභෝග වගා කරන්න යොදාගන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ළමයි යම් පසකට ගැළපෙන භෝග වගා කරන්න ගියාම නැත්නම් පසේ අලභෝග ආදී වගා කරන්න ගියාම අපට නැත්නම් භූගත අස්වැන්න ලබා ගන්න භෝග වගා කරන්න ගියාම අපට පස පිළිබඳව ඉගෙනගෙන ඉන්නේ හොඳයි. ඒකත් පස පිළිබඳව ඉගෙන ගන්න හේතුවක් වෙනවා. තව හේතුවක් තමයි කෘෂිකාර්මිකව වැදගත් ඛනිජ හා පොහොර වර්ග ලබා ගන්න ගියාම දැනගන්න පස තුල පවතින යම් දුර්ලභ ද්‍රව්‍ය අපි කියනවා ඛනිජ වර්ග කියලා. ඒවට මිලක් තියෙනවා. අපි කාටත් මතක් වෙන ඛනිජ වර්ගයක් තමයි මැණික්. මේ මැණික් වගේ මිල අධික ඛනිජ වර්ග පසෙන් ලබා ගන්න නම් අපි පස පිළිබඳව අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ.
පස්සේ මොන වගේ තැන්වලද මේ ඛනිජ වර්ග තියෙන්නේ, මොන ගැඹුරෙන්ද ඒවා අපි තීරුම් ගන්න ඕන. ඒ සඳහා අපට සිද්ධ වෙනවා පස පිළිබඳව අධ්‍යයනය කරන්න. ඒ වගේම දැනගන්න පස ආශ්‍රිතව පසේ ගැඹුරේ තියෙන සමහර ඩිපොසිට්ස් ඒවත් නිදි වලින් අපට පුළුවන් පොහොර ලබා ගන්න. ඒ වගේ නිදි ලබා ගන්න ගියාම පොහොර නිදි ලබා ගන්න ගියාම අපි පස පිළිබඳව ඉගෙනගෙන ඉන්න ඕන. ඒ වගේම අපි කෘෂි කර්මාන්තයේදී පස මත විවිධ ඉදිකිරීම් කරනවා. වේලි වෙන්න පුළුවන්. වික්ටෝරියා වේලත් උදාහරණයක්. එහෙම නැත්නම් ගොඩනැගිලි ආදී වෙන්න පුළුවන්. එතකොට මේ වාගේ ව්‍යුහ නැත්නම් මේ වගේ ස්ට්‍රක්චර්ස් කැඩෙන්නේ නැතුව දිග කාලයක් තියෙන්න නම් පසේ ව්‍යුහේ වැදගත් වෙනවා. යම් විදිහකින් පසේ ව්‍යුහය නැත්නම් පසේ තියෙන ලක්ෂණ දුර්වල නම් මේ වගේ ඉදිකිරීම් කරාට පස්සේ ගිලා බහින්න කඩා වැටෙන්න පුළුවන්. ඒ වගේ ඉදිකිරීමක් සඳහා තෝරගන්නකොට මේ පසේ යෝග්‍යතාව ගැන අපි දැනගන්න නම් පස පිළිබඳව අධ්‍යයනය කරලා තියෙනවා. නැතු ආවට කියාට බලලා කියන්න බෑ මේ පස කෘෂිකාර්මික ඉදිකිරීමට යෝග්‍යද නැද්ද කියලා. මේකත් පස පිළිබඳ අධ්‍යයනයේ අරමුණක් වෙනවා. ඊළඟට යම් ස්ථානයක තියෙන පස්සංශු දේහෙන් වෙන් වෙලා ප්‍රවාහණය වෙලා තැන්පත් වෙනවට අපි කියනවා පාංශු ඛාදනය කියලා. ඒ වගේම පසෙන් බැස යා යුතු ජලය අනවශ්‍ය විදිහට බැහැලා යන්නේ නැතුව පසේ රැඳෙනවට අපි කියනවා poor drainage හේවත් දුර්වල ජල වහන තත්ත්ව කියලා. මේවා පසක ඇතිවිය හැකි නරක ලක්ෂණ. ඒතර මේවායි කෘෂිකාර්මික ගැටලු ඇති වෙන්න පස බලපානවා නම් මේවා නිවැරදි කරන්න අපි පස ගැන ඉගෙනගෙන තියෙන්න ඕන. හරිද? අපි දැන් දල වශයෙන් කතා කළා කවුද පසක් කියන්නේ කියලා ඉස්සෙල්ලාම. අපි කිව්වා ඛනිජ, කාබනික ද්‍රව්‍ය, විවිධ පාෂාණ, වාතය, ජලය, ජීවීන් සහිත භෞමික ශාක වලට උපස්තරයක් වශයෙන් ක්‍රියා කරන පෘථිවි කබලයේ මතු පිටෙම පිහිටලා තියෙන ගතික ස්වභාවික දේහය තමයි පස. දෙවනුව ප්‍රශ්නයක් ආවා ඇයි පස පිළිබඳව ඉගෙන ගන්නේ? මොකක්ද පස පිළිබඳ අධ්‍යයනයේ ඇති වැදගත්කම කියලා. ඒක වැදගත්කමක් අපිට හම්බ වුණා. මේ අනුව අපි කතා කළා ඒ ගැන. පොළවේ වැවෙන ශාක හේවත් භෞමික ශාකවලට උපස්තරයක් වශයෙන් ක්‍රියා කරાવી. ඒ වගේම ශාක වලට අවශ්‍ය නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් වැනි පෝෂක සංචිතයක් ලෙස ක්‍රියා කරાવી. ඒ වගේම පසේ වාසය කරන ශුද්ධ ජීවීන්ට මාධ්‍යයක් හේවත් උපස්තරයක් වෙනවා. ඒගොල්ලෝ ආහාර පවා ලබා ගන්න පසේ. පස් සම්බන්ධ වගා කටයුතු කරන්න වෙනවා. ජල සම්පාදනයේ, පෝරය දීම, බිම් සැකසීම මේ සාත්තු කරන්න ගියාම පස පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම භූගත අස්වනු ලබා ගන්න ගියාම පසේ ප්‍රතිරෝධය ඊට එරෙහි වෙනවා. ඒ නිසා භූගත අස්වනු වගාවට යෝග්‍ය පස් දැනගන්න අපිට පස ගැන ඉගෙන ගන්න වෙනවා. ඊළඟට කෘෂිකාර්මිකව වැදගත් ඛනිජ වර්ග තියෙනවා. කෘෂිකාර්මික හෝ වාණිජ වශයෙන්. ඒ වගේම පොහොර ගන්න පුළුවන් පස්සේ. උදාහරණ එප්පාවල ඇපටයිට්. පස කියන්නේ පස ආශ්‍රිත නිදි වලින් ලබා ගන්නේ. උදාහරණයක් තමයි එප්පාවල ඇපටයිට්. මෙන්න මේ වාගේ පොහොර වර්ග ලබා ගන්න ගියාම පසෙන් පස පිළිබඳව ඉගෙනගෙන ඉන්න ඕන. ඒ වගේම කෘෂි කර්මාන්තයේදී අපි විවිධාකාර ඉදිකිරීම් කරනවා ගොඩනැගිලි ආදී. ඒ ඉදිකිරීම් වලට යනකොට අපි පස ගැන දැනගෙන යන්න ඕන. ඊළඟට වගාව ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් ගැටලුවක් තමයි විශේෂයෙන්ම අධික බෑවුම යටතේ පාංශු ඛාදනය හා පහත් බිම් වල ජලය රැස්වීම හේවත් ජල වහනේ දුර්වල වීම. මේ වගේ කෘෂිකාර්මික ගැටලු වලට උත්තර හොයන්න යනකොට අපට පස පිළිබඳව තියෙන අධ්‍යයනය වැදගත් වෙනවා. හරිද? අපි දැන් දන්නවා පස කියන්නේ කවුද? ඇයි පස ගැන ඉගෙන ගන්න කියලා. දැන් ඉස්සෙල්ලාම ප්‍රශ්නයක් මතුවෙනවා පස ගැන මොනවද ඉගෙන ගන්න කියලා. අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕන දෙයක් තියෙනවා. කොහොමද පසක් ඇති උනේ? මේකට අපි කියනවා පසේ සම්භවය හේවත් පස නිර්මාණය වීම කියලා. දැන් මෙන්න මෙතන වෙලා තියෙන දේ බොහොම කෙටියෙන් කියලා තියෙනවා. විවිධ සාධකවල බලපෑමෙන් පාෂාණ ජීර්ණය වෙලා මාතෘ ද්‍රව්‍ය ලැබෙනවලු. ඒවා තවදුරටත් ජීර්ණය වීම හා ව්‍යවහාත්මක බන්ධන ඒකක ලැබීමෙන් පසක් හට ගන්නවලු. ඔය කියන්නේ පසක් හට ගැනීමේදී වෙලා තියෙන දේවල් තමයි. මොකක්ද වෙලා තියෙන්නේ මෙතන ළමයි? මෙතන තිබිලා තියෙනවා පාෂාණ කියලා જાතියක්.
මේ පාෂාණ කියන જાතිය විවිධ ක්‍රියාවන්ට ලක් වෙලා ජීර්ණය වෙලා. මේ පාෂාණ ජීර්ණය වීමට අධික කාලයක් ගත වෙනවා ඇති. මේ මගින් ලැබෙනවලු මාතෘ ද්‍රව්‍ය. මේ මගින් ලැබෙනවලු මාතෘ ද්‍රව්‍ය. එතකොට මේ මාතෘ ද්‍රව්‍ය තවදුරටත් ජීර්ණය වෙලා බන්ධන ආදී හටගෙන තමයි පසක් ලැබෙනවා කියන්නේ. මෙතන තියෙනවා බොහොම සරලව පසක් හට ගැනීමේ පොඩි ගැලීම් සටහනක්. පාෂාණ ජීර්ණයෙන් මාතෘ ද්‍රව්‍ය ලැබෙනවා. මාතෘ ද්‍රව්‍ය මගින් පසක් ලැබෙනවා. එහෙම ගත්තහම පසක් හට ගැනීමේ ක්‍රියාව අපට ප්‍රධාන පීවර දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි පාෂාණ මාතෘ ද්‍රව්‍ය බවට පත් වෙන එක පාෂාණ ජීර්ණේ. දෙවෙනි එක මාතෘ ද්‍රව්‍ය පසක් බවට පත් වෙනවා. මාතෘ ද්‍රව්‍ය පසක් බවට පත් වෙනවට කියන්නේ මොකක්ද? දැනගන්න අංක 2 පාංශු ජනනය කියලා. මාතෘ ද්‍රව්‍ය පසක් බවට පත් වෙනවට කියන්නේ පාංශු ජනනය. ඉංග්‍රීසියෙන් කියනවා ළමයි soil genesis කියලා. එහෙනම් අපි දැනගන්න ඕන පසක් හට ගැනීමේ ක්‍රියාව ගැන කතා කරනවා නම් ප්‍රධාන පියවර දෙකක් තියෙනවා. එකක් පාෂාණ ජීර්ණය, අනික පාංශු ජනනය. පාෂාණ ජීර්ණය යටතේ වෙන්නේ මොකක්ද? පවතින පාෂාණ වලින් මාතෘ ද්‍රව්‍ය ලැබෙනවා. පාංශු ජනනය යටතේ වෙන්නේ මොකක්ද? මාතෘ ද්‍රව්‍ය පසක් බවට පත් වෙනවා. හරිද? එහෙනම් අපිට මේ පියවර දෙක ගැන කතා කරන්න වෙනවා. බලන්න කවුද ජීර්ණය වෙලා තියෙන්නේ? පාෂාණ. ඒ පාෂාණ ජීර්ණෙන්නේ මූලික ද්‍රව්‍ය හේවත් මාතෘ ද්‍රව්‍ය හේවත් ප්‍රගෝලිතය ලැබෙන්නේ. එහෙනම් කවුද ජීර්ණය වෙලා තියෙන්නේ? පාෂාණ. අපි කතා කරන්න යන්නේ පාෂාණ පිළිබඳවයි. ඛනිජ එකක් හෝ කීපයක් එක්රැස් වීමෙන් ඇතිවන ඝන ඒකකයන් වෙනවා. මට මෙතෙන්දී පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. කවුද ළමයි මේ ඛනිජ කියන්නේ කියලා? ඛනිජ එකක් හෝ කීපයක් ජීර්ණය වෙලා තමයි මේ පාෂාණ ඇති වෙන්නේ. එහෙනම් පාෂාණ ජීර්ණය ගැන කතා කරන්න ගියාම අපිට ඉස්සෙල්ලම සිද්ධ වෙනවා ඛනිජ පිළිබඳව කතා කරන්න. මෙතන ඛනිජ ගැන කතා කරන්න ගියාම මට ටිකක් පරණ නැත්නම් ටිකක් වැදගත් වෙන්න පුළුවන් අපිට ඍජුව සම්බන්ධ නොවන විස්තරයක් මතක් වෙනවා. ළමයි ඛනිජ වේවා පාෂාණ වේවා පස් වේවා මේ ඔක්කොම ඉන්නේ පෘථිවිය මත. පෘථිවිය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? පොදු පිළිගැනීමක් තියෙනවා. කිසියම් ග්‍රහලෝකයකින් හෝ සූර්යයකගෙන් කැඩියා කොටසක් වේගයෙන් අභ්‍යවකාශ දිගේ ගමන් කරලා අපි දැනට වාසය කරන සෞරග්‍රහ මණ්ඩලයට ආවා. ආවට පස්සේ මොකද වුනේ? මේක වෙනත් ග්‍රහලෝකවල බලපෑම නැත්නම් වෙනත් ග්‍රහලෝකවල ආකර්ෂණ බලයට ලක් වුණා. ලක් වෙලා මොකද වුනේ? කිසියම් සූර්යයා වටා ඉලිප්සාකාර මාර්ගයක චලනය වෙමින් ගමන් කරමින් සමතුලිත වෙලා ඉන්න හේවත් ගතික සමතුලිතතාවයට පත් වුණා. පෘථිවිය සමතුලිතයි කියන්නේ නිශ්චල වෙන්නේ නැහැ. එයා ශක්තිය ලබා ගන්නවා, ශක්තිය බැහැර කරනවා. එහෙම කර මොකද කරන්නේ? මෙන්න මේ වගේ ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරනවා. හැබැයි සමතුලිත වෙලා තියෙන්නේ නිශ්ශබ්දව ඉන්නකොට නෙමෙයි, නැත්නම් නිශ්චලව ඉන්නකොට නෙමෙයි. මෙයා චලනය වෙනකොටයි. දැන් ළමයි මේ විදිහට අර මං කලින් කිව්ව වෙනත් ග්‍රහයකගෙන් කැඩියා කොටසක් මගින් පෘථිවිය කියන එක නිර්මාණය වුණා. මේ කැඩලාවිල්ලා තියෙන තනිකරම අධික උෂ්ණත්වයෙන් පවතින මැග්මා හිවත් ලෝධිය ගුලියක්. මේ වගේ අධික උෂ්ණත්වයෙන් පවතින ලෝධිය හිවත් මැග්මා ගුලියක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ ඇවිල්ලා තියෙන වෙනත් ග්‍රහයකගෙන්නේ. සලකන්නේ වෙනත් ග්‍රහයකගේ කැලලක් කියලානේ. එතකොට ඒ ග්‍රහය තුල තාපය නිපදවන ප්‍රතික්‍රියා වෙන්න ඇතිනේ. උදාහරණයක් න්‍යෂ්ටික ප්‍රතික්‍රියා. ඒ මගින් මේ ආපු උණු ගුලියක් තමයි ආවේ. ඇවිල්ලා මෙයා ග්‍රහලෝක අනිකුත් ග්‍රහලෝකවල ආකර්ෂණ බලයට ලක් වෙලා සෞරග්‍රහ මණ්ඩලයට ඇතුල් වෙලා ඔන්න මොකද වුනේ? ඊට පස්සේ ක්‍රමානුකූලව ස්ථායී වෙන්න පටන් ගත්තා. මේ අධික උෂ්ණත්වයක සිලින්ඩරයක 1000ක් තරම් උෂ්ණත්වයක පවතින මේ මැග්මා ගුලිය
අධික උෂ්ණත්වයෙන් පවතින ලෝධිය ගුලිය සෙටල් වුණේ මේ විදිහටයි. එයා ක්‍රමානුකූලව නිමෙන්න පටන් ගත්තා. නිමෙනවයි කියන්නේ මොකක්ද? එයාගෙන් තාපය ඉවත් වුණා. තාපය ඉවත් වේගන ගියාම මොකද උනේ? මේ ඝන මේ සමාවෙන්න මෙයා තනිකරම ද්‍රව තත්වයක්. මේ තනිකරම ද්‍රව තත්වයක් වශයෙන් පැවති මේ ගෝලාකාර ව්‍යුහය තනිකරම ද්‍රව තත්වයක් වශයෙන් පැවති මේ ගෝලාකාර ව්‍යුහය මෙන්න මේ විදිහට වෙනස් වුණා. කොහොමද? මේ ගෝලාකාර ව්‍යුහය සිසිල් වීම නිසා මේකේ ඇති වුණා ඝන කලාපයක්. මේකට අපි කියනවා පෘථිවි කබොල කියලා. හැබැයි මේක මැද තියෙනවා තවමත් අධික උෂ්ණත්වයකින් යුක්ත ද්‍රව කලාපයක්. මේකට අපි කියනවා මැග්මා හෙවත් උණුදිය නැත්නම් ලෝධිය කලාපය කියලා. ඔන්න ඔය වගේ දෙයක් තමයි මෙතන අපිට දකින්න හම්බ වුනේ. මේක අපිට ඇති වුණා කිසියම් ආකාරයක මැග්මා කලාපයක්. මෙතන තියෙනවා පෘථිවි කබොල මත මැග්මා කලාපයක්. අපි ගත්තොත් එහෙම මෙතන තියෙනවා කිසියම් දුරකට මැග්මා වලින් හටගත්ත කලාපයක්. ඊට අමතරව තියෙනවා පෘථිවි කබලේ ඝන කලාපයක්. හරිද? දැන් ළමයි කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඉතින් කාලය ගත වෙනවත් එක්කම කවදා හරි දවසක ඔය කතා කරන අධික උෂ්ණත්වයේ පවතින ද්‍රවයේ හෙවත් මැග්මා දැන් මෙහෙමනේ ආවේ මෙයා ඉස්සෙල්ලා. මෙයා ඉස්සෙල්ලාම ආවේ තනි උෂ්ණත්වයේ පවතින ගුලියක් සෙන්ටිග්‍රේඩ් අංශක 1000ක. මෙයා තමයි මැග්මා කියලා කිව්වේ. මෙයා සීතල වෙලා තමයි කොටසක් ඝනීභවණය වෙලා ඝන කලාපයක් ඇති වුණේ. සීතල වෙලා මැද තවමත් හැබැයි උණුසුම් නිසා මැග්මා කලාපයක් තියෙනවා. ඉතින් තවත් කාලයක් යද්දී මෙයා සීතල වෙලා තනිකරම ඝන කලාපයක් බවට පත් වෙන්නේ නැද්ද? උත්තරේ නැහැ. දැන් පෘථිවිය ඇවිල්ලා තියෙනවා යම් සමතුලිත අවස්ථාවකට. මේ සමතුලිත අවස්ථාවේ ලක්ෂණය තමයි උෂ්ණත්වයෙන් යුක්ත ද්‍රවය ඝනීභවණය වෙනවා වගේම ඝනීභවණය වූ ද්‍රවය නැත්නම් ඝනීභවණය වූ තත්වය ආපහු ද්‍රව බවට පත් වෙනවා. මේකට හේතු වෙන්නේ පෘථිවි මැද්දේ සිද්ධ වෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව. ඔබ දන්නවා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක ලක්ෂණය තමයි කුඩා ස්කන්ධයකට උනත් අධික ශක්තියක් ගැබ් වෙලා තියෙනවා. ඒක අයින්ස්ටයින්ගේ සමීකරණයක් මගින් පවා දක්වනවා. ඒ නිසා මොකද වෙන්නේ? කුඩා ස්කන්ධයකට උනත් අධික ශක්තියක් මුදා හරින්න පුළුවන්. මේ ශක්තිය මගින් මොකද වෙන්නේ? නිවුණු මැග්මා ආපහු උණු වෙලා තාපය මුදා හරිනවා. ඒ නිසා පෘථිවිය ඇවිල්ලා තියෙන දැන් සමතුලිත අවස්ථාවකට කාලයේ සමග ඝන කලාපේ හෙවත් කබොලේ ඝනකම නැත්නම් ගැඹුර නියතයක් මේ ද්‍රව කුහරේ විස්කම්භයේ නියතයක් වෙනවා. හරි. අපි දැන් කී ඉන්නේ මේ පෘථිවිය හටගත් ආකාරයනේ. දැන් ළමයි අර වගේ අධික උෂ්ණත්වයකින් පවතින ද්‍රවයක් ආවා. මේකේ කොටසක් ඝනීභවණය වෙලා කබොලක් බවට පත් වුණා. අනික් කොටස තවමත් වායුවක් වශයෙන් ද්‍රව කලාපයක් වශයෙන් පවතිනවා. මෙන්න මේ පෘථිවියේ ඝන කලාපයේ නැත්නම් ඝන අවස්ථාවට පත් වූ කොටස තිබුණ ළමයි විවිධාකාර ලවණ වර්ග. විවිධාකාර අකාබනික ලවණ වර්ග තිබුණා. මේ පෘථිවියේ ඝන කලාපයට පත් වුණු කොටසේ තිබුණා විවිධ අකාබනික ලවණ වර්ග. මෙන්න මේ විදිහට යම් පෘථිවියක ඝන කලාපේ හමුවන මේ විවිධ අකාබනික ලවණ වලට අපි කියනවා ඛනිජ කියලා. ඛනිජ කියන්නේ කිසියම් ලවණ වර්ගයක්. ලවණ එකක් හෝ කීපයක එකතුවක් තමයි ඛනිජයක් කියන්නේ. මේ නිසා අපි ඛනිජ කියලා හඳුන්වන්නේ පෘථිවියේ ස්වභාවිකව හමුවන නිශ්චිත භෞතික හා රසායනික ලක්ෂණ දක්වන අකාබනික සංඝටක වලට. මේවා මූලද්‍රව්‍ය එකක් හෝ කීපයක් එකතු වීමෙන් සෑදිලා තියෙනවා. අපි නිකමට ගත්තොත් එහෙම ඛනිජ පිළිබඳව ඛනිජ කියලා කියන්නේ පෘථිවියේ ස්වභාවිකව හමු වෙන
මූලද්‍රව්‍ය එකක් එහෙම නැත්නම් කීපයක් වෙනවා. මේක දක්වනවා නිශ්චිත තමන්ට ආවේනික හේවත් නිශ්චිත අකාබනික නිශ්චිත භෞතික ලක්ෂණ දක්වනවා. ඒ වගේම නිශ්චිත රසායනික ලක්ෂණ දක්වනවා. ජෛවීය කොටසක් නැහැ. ඒ වගේම අකාබනික ද්‍රව්‍ය වෙනවා. ඓන්ද්‍රිය ද්‍රව්‍ය වල දායකත්වයක් නැහැ. ජීවිනුත් නැහැ කියන්නේ. ඛනිජ කියලා කියන්නේ මේ අනුව පෘථිවි කබලයේ ස්වභාවිකව හමුවන මූලද්‍රව්‍ය එකක් හෝ කීපයකින් සෑදුණු නිශ්චිත භෞතික හා රසායනික ලක්ෂණ සහිත අකාබනික සංඝටකයන් වෙනවා. මෙන්න මේවට අපි කියනවා ඛනිජ කියලා. ඒතර ඛනිජ කියන්නේ තව පැත්තකින් ගත්තොත් අකාබනික ලවණ වෙනවා. ඒතර මේ ඛනිජ කියන අකාබනික ලවණවල අපි ගත්තොත් පෘථිවි කබලයේ තියෙනවා මේ වගේ ඛනිජ කියන අකාබනික සංයෝග 2000කට අධික සංඛ්‍යාවක්. එතකොට මේ පවතින ඛනිජ එකිනෙකාගෙන් වෙන් කර හඳුනා ගන්න අපි මේ ඛනිජ දක්වන ලක්ෂණ පාවිච්චි කරනවා. මම මේ පොඩ්ඩක් ඛනිජ ගැන මතක් කරලා දෙන්නේ ඕගොල්ලන්ට. ඛනිජ වල හමු වෙනවා විවිධාකාර ලක්ෂණ. මේ ලක්ෂණ අපි භාවිතා කරනවා එක් ඛනිජයක් තවත් ඛනිජයකින් වෙන් කර හඳුනා ගැනීමට. මොන වගේ ලක්ෂණද තියෙන්නේ? මේ ඛනිජ වල තියෙනවා භග්නය කියලා ලක්ෂණයක්. මේක පුපුරා යන ක්‍රමයක් තියෙනවා. මේක ඉරිතල්න ක්‍රමයක් හෙවත් බෙත්මේ කියලා ලක්ෂණයක් තියෙනවා. මේකට ආවේනික වර්ණයක් තියෙනවා. ඒ වගේම මෙයා කුඩු කොළොත් කුඩු වල වර්ණයක් තියෙනවා. මෙයාගේ දැඩි බව හෙවත් දෘಢතාවයේ වර්ගීකරණයක් තියෙනවා. හાર્ඩ්නස් එක දෘಢතාවයේ වර්ගීකරණයක් තියෙනවා. ඊළඟට මේ පාෂාණය ගත්තොත් ආලෝකය යටතේ හැසිරෙන ආකාරයවත් ඛනිජයේ ප්‍රභාව මේකට අපිට ලස්ත කියලා කියනවා. මෙයා තුළ විදුලිය ගමන් කිරීමේ හැකියාව හෙවත් විද්‍යුත් සන්නායකතාවක් තියෙනවා. ළමයි මෙන්න මේ විදිහට ඛනිජවල විවිධාකාර භෞතික ලක්ෂණ පවතිනවා. ඒ භෞතික ලක්ෂණ නිශ්චිත භෞතික ලක්ෂණ හා නිශ්චිත රසායනික ලක්ෂණ පෙන්눔 කරන පෘථිවි කබලයේ ස්වභාවිකව පිහිටලා තියෙන ඝන අකාබනික ලවණ වලට අපි කියනවා ඛනිජ කියලා. පෘථිවි කබලයේ තියෙනවා මේ වගේ ඛනිජ සංයෝග 2000කට ආසන්න සංඛ්‍යාවක්. හැබැයි මේ ඔක්කොම ද්‍රව්‍ය පෘථිවි කබලයේ ස්වභාවිකව නිපදිලා තියෙනවා. අපි කතා කරන්න උත්සාහ කළේ පසක් හට ගැනීමේ ක්‍රියාව. ඒ යටතේ අපි කිව්වා ඛනිජ එකක් හෝ කීපයක් එකතු වීමෙන් සෑදෙන පාෂාණ තියෙනවා. මේ පාෂාණ සෑදෙන්න දායක වන ඛනිජ පිළිබඳව තමයි මම මේ කතා කළේ. පෘථිවි කබලයේ ස්වභාවිකව හමුවන නිශ්චිත භෞතික හා රසායනික ලක්ෂණ පෙන්눔 කරන ඝන අකාබනික සංයෝග වෙනවා ඛනිජ. ඒතර ඛනිජයි පාෂාණයි අතර සම්බන්ධය මේකයි. අපි යම් පාෂාණයක් තියෙන එකක් අරගෙන විශ්ලේෂණය කළොත් ඒකේ අඩංගු වෙනවා ඛනිජ කියන අකාබනික ලවණ එකක් හෝ කීපයක්. ඒ නිසායි කියලා තියෙන්නේ ඛනිජ එකක් හෝ කීපයක් එක්රැස් වීමෙන් ඇතිවන ඝන ඒකක මේවා. බොහෝ විට පාෂාණ සෑදීමට ඛනිජ ගණනාවක් දායක වෙන නිසා පාෂාණයේ නිශ්චිත රසායනික සංයෝගයක් දක්වන්න බෑ. වෙනම දැනගන්න පාෂාණ වල අඩංගු වන්නේ ඛනිජ බව. ඊළඟට සම්භවයේ හෙවත් උපත කොහොමද ඇති වුනේ කියන එක මත ඔය ඛනිජ වලින් සමන්විත වන පාෂාණ ප්‍රධාන ආකාර තුනකට බෙදන්න පුළුවන්. සම්භවය එහෙම නැත්නම් උපත මත කොහොමද හටගත්තේ කියන එක මත. සම්භවයේ හෙවත් උපත මත පාෂාණ ආකාර තුනයි. මොනවද ආකාර තුන? ආග්නේය පාෂාණ, අවසාදිත පාෂාණ හා විපරීත පාෂාණ. ළමෝ දැනගන්න ආග්නේය අග්නි. අග්නි කියන්නේ ගින්දර වගේ. අග්නි කියන්නේ ගින්දර වගේ. අග්නි කියන්නේ ගින්දරනේ.
එහෙනම් අග්නි හේවත් ගින්දර වගේ තියෙන පෘථිවි කුහරයේ තියෙන මැග්මා සිසිල් වී ඝනීභවණය වීමෙන් ඇති වූ පාෂාණ වලට අපි කියනවා ආග්නේය පාෂාණ කියලා. බලන්න පෘථිවි මැද්දේ ඇති මැග්මා උෂ්ණත්වයේ සෙල්සියස් 1000යි සිසිල් වී ඝනීභවණය වීමෙන් ඇති වූ පාෂාණ වලට අපි කියනවා ආග්නේය පාෂාණ කියලා. පෘථිවි මැද්දේ තියෙන මැග්මා කියන ද්‍රවය යාගේ උෂ්ණත්වයේ සෙල්සියස් 1000ක් තරම් අධික වෙනවා. සිසිල් වෙලා ඝනීභවණය වීමෙන් ඇතිවන පාෂාණ වලට අපි කියනවා ආග්නේය පාෂාණ කියලා. ළමයි හිතන්නකෝ මේ තියෙන්නේ පෘථිවි ගෝලය කියලා. මේ පෘථිවි ගෝලයේ මැද තියෙන උෂ්ණත්වය අපි කිව්වා සෙල්සියස් 1000යි කියලා. මොනවද? මැග්මා. ඊට සාපේක්ෂව පෘථිවියේ මතු පිට උෂ්ණත්වය කොච්චරද? සෙන්ටිග්‍රේඩ් 25ක් වෙනවා. වායු ගෝලීය උෂ්ණත්වය. දැන් මේ මැග්මා ඉන්නේ පෘථිවි කබල තුල නැත්නම් පෘථිවි කුහරය තුල. හැබැයි භූමිකම්පා, ගිනිකඳු පිපිරීම් ආදී මගින් මොකද වෙන්නේ? මේ මැග්මා මෙතනින් එළියට එනවා. ඇවිල්ලා බාහිර පරිසරයේ අඩු උෂ්ණත්වයට ලක් වෙනවා. මෙතන උෂ්ණත්වය අඩු වෙන්න බැරි. මේක ඇතුලේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සිද්ධ වෙන නිසා. පාලනය කළ තත්වයට. ඒ අධිකව සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගින් මේක ඇතුලේ වෙනම තාපය ජනනය කරනවා. ඒ තාපය මගින් තමයි භූමිකම්පා, ගිනිකඳු පිපිරීම ආදී සිද්ධ වෙන්නේ. ඒ මගින් මොකද වෙන්නේ? මේ අභ්‍යන්තර ද්‍රව්‍ය එළියට ගමන් කරනවා. 1000ක් වෙච්ච ද්‍රව්‍ය එළියට ගමන් කරලා බාහිර පරිසරයේ අවකාශයේදී බාහිර වායු ගෝලයට තාපය ගමන් කරලා සීතල වෙලා උෂ්ණත්වය පහළ ගිහිලා මේ අගයටපත් වෙනවා. 1025ට අඩු වුණා කියන්නේ උෂ්ණත්වයේ සෙල්සියස් 975කින් පහළ යන්නේ. එහෙම පහළ ගිහිල්ලා තමයි මෙයා මතු පිට මිදෙන්නේ. එතකොට එහෙම මැග්මා සිසිල් වෙලා ඝනීභවණය වීමෙන් ඇතිවන පාෂාණ වල නාම ලේඛනයක් තමයි මේ අපි ඉදිරිපත් කරන්නේ. ග්‍රැනයිට්, රියෝලයිට්, බැසෝල්ට්, පියුමයිස්, ඔබ්සිඩියන්, ඇන්ඩිසයිට්, පෙරිඩොටයිට්, ඩනයිට්. මේකෙන් බොහෝ පාෂාණ වර්ග අපේ ලාංකීය තත්ත්වයටදී හමු වෙන්නේ නැහැ. මම කතා කළේ ආග්නේය හෙවත් ඉග්නියස් රොක්ස් ගැනයි. ගින්දර වාගේ උෂ්ණත්වයක් තියෙන ද්‍රව්‍යයකින් බිහි වූ නිසා කවුද? මැග්මා සිසිල් වී ඝනීභවණය වූ නිසා ගින්දර මගින් වගේ ඇති වුණු නිසා අපි කියනවා ආග්නේය පාෂාණ කියලා. හරිද? එන්නේ ඊළඟ පාෂාණ වර්ගයේ අවසාදිත පාෂාණ ඉංග්‍රීසියෙන් කියනවා සෙඩිමෙන්ටරි රොක්ස් කියලා. පවතින විවිධ පාෂාණ මුලින් කොටස් බවට පත් වෙලා පසුව යම් ස්ථානයක තැන්පත් වෙලා නැත්තම් ගසාගෙන ගිහිල්ලා නැත්තම් අවසාදනය වීමෙන් නව පාෂාණ හටගන්නවා. මෙතෙන්දි වෙන්නේ මේ වාගේ දෙයක්. හිතන්න දරුවනේ කැපිටල් A කියලා පාෂාණයක් තියෙනවා. මෙන්න A කියන පාෂාණය ලොකු පාෂාණයක්. මෙයාට යම් මොකක් හරි බාහිර පීඩනයක් හරි මොකක් හරි ඇවිල්ලා මෙයා කැබලි බවට පත් වෙනවා. මෙන්න විවිධ පාෂාණ කැබලි. මෙන්න A පාෂාණයේ කැබලි. මේ වගේ තව පාෂාණයක් තිබුණා කියලා හිතන්න ළමයි මේ තියෙන B පාෂාණයේ කැබලි. මෙන්න තියෙනවා B කියන පාෂාණය. ඒකෙත් අර වගේ කැබලි බවට පත් වෙලා මොකද වෙන්නේ? තැන්පත් වෙනවා හෙවත් පහත් ස්ථානයකට ගමන් කරනවා. A පාෂාණයේ කැබලි බවට පත් වුණා. B පාෂාණයත් ඒ වගේම කැබලි බවට පත් වුණා. මේ තියෙන්නේ A ගේ කැබලි, මේ තියෙන්නේ B ගේ කැබලි. දැන් මොකද වෙන්නේ? මේ A හා B කියන පාෂාණ වර්ග දෙකම ගුරුත්වය යටතේ හෝ ජලයේ සමග ගසාගෙන ගිහිල්ලා පහත් බිමක තැන්පත් වෙනවා. තැන්පත් වෙලා මොකද වෙන්නේ? මේවායේ පවතින භෞතික බලයන් නිසා නැත්නම් සංශක්ති හා ආසක්ති බල මගින් නැත්නම් යම් යම් මැලියම් ද්‍රව්‍ය ලැබිලා මොකද වෙන්නේ?
A පාෂාණ කෑලිත් තියෙනවා. ඒ අස්සෙම B පාෂාණ කෑලිත් තියෙනවා. මේවා අතර මැලියම් හෙවත් බන්ධනකාරක ඇති වෙලා මෙයා තනි ව්‍යුහයක් හෙවත් තනි කොටසක් බවට පත් වෙලා තියෙනවා අලුත් පාෂාණයක්. මෙන්න අලුත් පාෂාණය. ප්‍රශ්න වෙලා තියෙන්නේ මෙයා Aද නෑ. මෙයාගේ B කෑලි තියෙනවා. මෙයා Bද නෑ A කෑලි තියෙනවා. ඒ කියන්නේ මෙයා අලුත්ම පාෂාණයක් බවට පත් වෙලා තියෙනවා. මොන ක්‍රියාව මගින්ද මේක සිද්ධ වුනේ? යම් ස්ථානයක තැන්පත් වීම මගින්. පවතින පාෂාණ විවිධ ක්‍රියාවන් මගින් කැබලි බවට පත් වෙලා ඒ විවිධ පාෂාණ කැබලි එකම ස්ථානයක තැන්පත් වෙනවා. ඊට පස්සේ මේ තැන්පත් වූ පාෂාණ කැබලි අතර ප්‍රතික්‍රියා සිද්ධ වෙලා නව පාෂාණයක් හටගන්නවා. මේක හටගත්තේ තැන්පත් වීම හෙවත් ළමයි තැන්පත් වීමට අපිට දෙන බර වචනයක් තමයි අවසාදනය. විවිධ පාෂාණ කැබලි එක ස්ථානයක තැන්පත් වීම හෙවත් අවසාදනය වීමෙන් හටගන්න පාෂාණ නිසා මේවට අපි කියනවා සෙඩිමෙන්ටරි රොක්ස් හෙවත් අවසාදිත පාෂාණ කියලා. හරිද? එහෙනම් අපි කතා කරන්නේ ඊ අවසාදිත පාෂාණ පිළිබඳවයි. පවතින විවිධ පාෂාණ මුලින් කුඩා කොටස් බවට පත් වෙලා පසු යම් ස්ථානයක තැන්පත් වෙලා නව පාෂාණයක් බවට පත් වෙනවා. මේකට අපි කියනවා අවසාදිත පාෂාණ කියලා. මෙන්න උදාහරණ වැලිගල්. වැලි එකතු වෙලා හැදෙන්නේ. යාපනයේ හුණුගල් හෙවත් මයෝසීන හුණුගල් කියලා දෙන්න. මඩගල්, රොක් සෝල්ට්, රොන් මඩගල්, ෂේල් හෙවත් ශල්ක කියන පාෂාණ වර්ග තමයි අවසාදිත පාෂාණ වලට උදාහරණ වෙන්නේ. හරි. අපි බලමු තුන්වන පාෂාණ වර්ගය. මේකට අපි කියනවා විපරීත පාෂාණ. ඉංග්‍රීසියෙන් කියනවා මෙටාමෝෆික් රොක්ස්. තියෙන පාෂාණයක් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා හටගන නව පාෂාණ වලට අපි කියනවා විපරීත පාෂාණ හෙවත් මෙටාමෝෆික් රොක්ස් කියලා. මෙතන කියනවා පවතින ඕනෑම පාෂාණයක් විපරීතකරණයට ලක්වීමෙන් නව පාෂාණ බවට පත්වීම. මොකක්ද ප්‍රශ්නයක් මතුවෙනවා? මොකක්ද ඔය කියන විපරීතකරණය කියන්නේ කියලා. දැනගන්න විපරීතකරණය කියන්නේ යම් පාෂාණයක් හෝ ඒ සෑදීමට දායක වූ රසායන ද්‍රව්‍යවල භෞතික හා රසායනික වෙනස්කම් සිද්ධ කරන එකයි. මෙතන කියනවා විපරීතකරණය යන යම් පාෂාණයක් අධික උෂ්ණත්වයේ පීඩනය, ඉරා දැමීමේ බලය වැනි භෞතික බලපෑම් වලට ලක් කරලා නව පාෂාණයක් ලබා ගන්න එක. දැන් බලන්න මේ තියෙන්නේ බහුලව විපරීත පාෂාණ වලට උදාහරණ ක්වාට්සයිට්, මාබල්, ගල්ලෑලි, ශිෂ්ට්, කිරුඬ, සර්පන්ටයින්. කිරිගරුඬ, සර්පන්ටයින්. ඒතර මේ යම් පාෂාණයක් වෙනස් වෙලා හෙවත් විපරීතකරණය වෙලා තමයි මෙයා ඇති වෙලා තියෙන්නේ. එහෙනම් දැනගන්න සම්භවයේ මත පාෂාණ ආකාර තුනයි. මොනවද සම්භවයේ මත පාෂාණ බෙදිය හැකි ආකාරය? ආග්නේය පාෂාණ. බොහොම සරලව කියනවා නම් අධික උෂ්ණත්වයක් සහිත මැග්මා ආශ්‍රිතව ආපු නිසා ආග්නේය කියන්නේ. අංක 2 අවසාදිත පාෂාණ. අවසාදනය හා තැන්පත් වීම කියන ක්‍රියාව මගින් හටගත් පාෂාණ. තුන්වෙනි එක තමයි විපරීත පාෂාණ. විපරීත කියන්නේ වෙනස් වීමක්. පවතින පාෂාණ භෞතික හා රසායනික වෙනස්කම් වලට ලක් වුණාම එමගින් ඇතිවන නව පාෂාණ වලට අපි කියනවා විපරීත පාෂාණ කියලා. එහෙනම් පාෂාණ විපරීතකරණය, පාෂාණ ජීර්ණය වන ආකාරය ගැනයි අපි මෙතෙක් කතා කළේ. එතකොට දැන් අපි ඉස්සෙල්ලම කතා කළානේ මේ පාෂාණ හට ගන්නවා කියලා. දැන් ඔන්න පාෂාණ හටගත්තා. දැන් වෙන්න ඕන මොකක්ද? පාෂාණ ජීර්ණය වෙන්න ඕන. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා weathering of rocks කියලා. මොකක්ද පාෂාණ ජීර්ණය කියන්නේ? ස්වභාවයේ පවතින යම් පාෂාණයක් මත දිගු කාලයක් තිස්සේ විවිධ භෞතික හා රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙලා ඒ මූලික ද්‍රව්‍ය නැත්නම් මාතෘ ද්‍රව්‍ය
නැත්නම් රෙගෝලිතේ බවට පත් වෙනවට අපි කියනවා පාෂාණ ජීර්ණය කියලා. එහෙනම් පාෂාණ ජීර්ණයේදී වෙන්න ඕන ඒ අදාළ පාෂාණ සම්පූර්ණයෙන්ම වියෝජනය වෙලා තියෙන්න ඕන. එතකොට දැනගන්න මේකට අපි කියනවා ස්වභාවයේ පවතින යම් පාෂාණයක් මත දිගු කාලයක් තිස්සේ විවිධ භෞතික රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වුණාම එයාගේ මූලික ද්‍රව්‍ය හෝ මාතෘ ද්‍රව්‍ය වලට මොකද වෙන්නේ? එයාගේ මූලික ද්‍රව්‍ය හෝ මාතෘ ද්‍රව්‍ය හෙවත් රෙගෝලිතය හට ගන්නවා. කොනෝකට අපි කියනවා පාෂාණ ජීර්ණය කියලා. එතකොට පාෂාණ ජීර්ණය සිද්ධ වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් ගැන මෙතන කියලා තියෙනවා. එකක් පාෂාණ භෞතික ජීර්ණය, අනික පාෂාණ රසායනික ජීර්ණය, අනික පාෂාණ ජෛවීය ජීර්ණය. අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම පාෂාණ භෞතික ජීර්ණය. ඉංග්‍රීසියෙන් කියනවා physical weathering of rocks කියලා. අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම පාෂාණ භෞතික ජීර්ණය මොකක්ද වෙලා තියෙන්නේ? භෞතික ජීර්ණය කියන්නේ මෙන්න මේ වගේ දෙයක් ළමයි. කිසියම් පාෂාණයක රසායනික සංයුතිය නියතව තිබියදී රසායනික සංයුතිය වෙනස් කරන්නේ නැහැ. ඒ භෞතිකව කුඩා කැබලි බවට පත් වෙනවා. මේ තියෙන තනිහා විශාල පාෂාණයේ භෞතික ජීර්ණය මගින් මොකද වෙන්නේ? කුඩා කැබලි බවට කැඩෙනවා. මේ පැවති මුල් පාෂාණයේ රසායනික සංයුතිය ඒ නම් මේ පාෂාණ කැබලි වලත් රසායනික සංයුතිය ඒම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ සඳහා නැත්තම් මේ ප්‍රතික්‍රියාවට අපි කියනවා පාෂාණ භෞතික ජීර්ණය කියලා. හැබැයි රසායනික සරල කිරීමක් වෙලා නැහැ. මෙයා ඒ ප්‍රතිඵලත් ඒ තමයි. තුරා වෙනස අපි කියනවා යම් පාෂාණයක රසායනික සංයුතිය නියතව තිබියදී එය භෞතිකව කුඩා කැබලි බවට පත් වෙනවා. මේකට අපි කියනවා පාෂාණ භෞතික ජීර්ණය කියලා. ඒතර දැනගන්න ඔය පාෂාණ භෞතික ජීර්ණයට බලපාන ප්‍රධාන හේතු හෙවත් සාධක තුනක් දක්වලා තියෙනවා. මෙන්න මේ වගේ හේතුන් නිසා තමයි පාෂාණ භෞතික ජීර්ණය වෙන්නේ. මොනවද? එකක් තමයි තෙතමනේ හෙවත් ජලය, අනික තමයි උෂ්ණත්වය, අනික තමයි සුළඟ. නැත්නම් උෂ්ණත්වයේ වෙනස්කම් සහ සුළඟ. දැන් මෙතන සුළඟට තියෙන චාලක ශක්තිය, ඒ මගින් යාට පුළුවන් මේ වැඩේ කරන්න. බලන්න ඊළඟ ප්‍රශ්නය, පාෂාණ භෞතික ජීර්ණයේ සිදුවන ආකාර. කොහොමද පාෂාණ භෞතික ජීර්ණය වෙන්නේ? ළමයි පළවෙනි ආකාරය තමයි පරිසර උෂ්ණත්වය වෙනස් වෙනවා. දැනගන්න දවසේ යම් අවස්ථාවක පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. වසරේ තවත් කාලයකදී පරිසරයේ උෂ්ණත්වය අඩු වෙනවා. මේ විතර උෂ්ණත්වයේ වැඩි හෝ අඩුවීම කියන කාලීන තත්ත්වය මත මොකද වෙන්නේ? එකිනෙකාට විරුද්ධාකාරයේ බල පාෂාණයේ මත හටගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේ විරුද්ධ දිශාවන්ට විරුද්ධාකාරයෙන් හටගන්න බල මගින් පාෂාණයේ කැඩී විඳලා ගිය හැටි අපිට සිද්ධ වෙනවා පාෂාණ භෞතික ජීර්ණයක් ලබා ගන්න. දැන් මෙහෙම හිතන්නකො. අපිට තියෙනවා කම්බි කෑල්ලක් දීලා අපිට මේ කම්බි කෑල්ල අඬුවක් නැතුව කඩා ගන්න ඕන. අපි මොකද්ද කරන්නේ? මේක දෙපැත්තට නවනවා ටිකක් වෙලා. එකිනෙකාට විරුද්ධ දිශාවන්ට බලයන් හට ගන්නකොට ඒ බලය ක්‍රියාත්මක වූ අක්ෂය ඔස්සේ පාෂාණයේ හෝ කම්බි කෑල්ල හෝ කැඩී යනවා. මෙන්න මේ විදිහට පාෂාණ මතට බාහිර බලයක් ලබා දීලා පාෂාණ කැඩී බිඳී ගියොත් ඒක පාෂාණ භෞතික ජීර්ණයක් වෙනවා. මෙතන වෙලා තියෙන්නේ කොහොමද? පරිසර උෂ්ණත්වය මගින්. පරිසර උෂ්ණත්වය අඩු වෙනකොට පාෂාණ පරිමා සංකෝචනය වෙනවා. වැඩි වෙනකොට පාෂාණ පරිමා ප්‍රසාරණය වෙනවා. සංකෝචනය ප්‍රසාරණය. එකිනෙකාට විරුද්ධ දිශාවන්ට බල හට ගන්නවා. ඒවා ක්‍රියාත්මක වන අක්ෂ ඔස්සේ පාෂාණ කැඩී බිඳී යනවා. ඒක තමයි මේ දක්වලා තියෙන්නේ පළවෙනි එකේ. අංක 2 හඳුනා ගන්න පාෂාණ කුහර තුල ජලය පිරීම. කොහොමද පාෂාණ කුහරවල ජලය පිරෙන්නේ? නැත්නම් කොහොමද ඒක පාෂාණ ජීර්ණයට බලපාන්නේ කියලා අපි කතා කරන්න යන්නේ. පාෂාණ කුහර තුල ජලය පිරීම කොහොමද මේකට බලපාන්නේ?
දැන් හිතන්න ළමයි මෙන්න මෙහෙම පාෂාණයක් තියෙනවා. මොකක් හරි ක්‍රමයකින් මේ පාෂාණය ඇතුළත මෙහෙම කුහරයක් වගේ හැදලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? ලංකාවේ නම් මේක එච්චර ප්‍රචලිත නැහැ. ශීත ඍතුවේදී මේ පාෂාණ කුහරය තුල ජලය පිරෙනවා. මේ පාෂාණ කුහරය තුල ජලය පිරෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ශීත ඍතුව ආපුවාම මේ ජලය තවදුරටත් මිදීමෙන් අයිස් නිර්මාණය වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඒ අයිස් නිර්මාණය වෙනකොට අයිස් වල පරිමාව ජලයට වඩා වැඩි. ඒකට ඉඩකඩ ලබා ගන්න පාෂාණ පුපුරා යනවා. ඔන්න පාෂාණ ජීර්ණය වෙන ක්‍රමයක්. උදාහරණයක් වශයෙන් වීදුරු බෝතලයක කට ගාවටම වතුර පුරවලා ඕක ෆ්‍රිජ් එකේ අර උඩ කෑල්ලට දැම්මොත් ඩීප් ෆ්‍රීස් එකට දැම්මොත් මොකද වෙන්නේ? වීදුරු බෝතලයේ තුල තියෙන ජලය අයිස් බවට පත් වීමේදී පරිමා ප්‍රසාරණයක් තියෙනවා. මේක දරා ගන්න බැරුව බෝතලේ පුපුරා යනවා. මේ ඉතින් පුපුරා කියලා තියෙනවා මෙතන. රයිට්. එහෙනම් ඕක තමයි පාෂාණ කුහර තුල ජලයේ මිදීම යටතේ කියන්න තියෙන්නේ. තුන්වෙනි එකට අපි කියනවා ලැව් ගිනි හට ගැනීම. ලැව් ගින්නක් කියලා කියන්නේ ස්වභාවික හුඟක් වෙලාවට ඇති වෙන්නේ වනාන්තරයක ඇතිවන ගිනිගත් තත්ත්වයක්. මේක සමහර මිනිස්සු ඇති කරන අවස්ථා තියෙනවා. නමුත් බොහෝ විට ස්වභාවිකවමයි ඇතිවන්නේ. ඒතර මේ වාගේ ලැව් ගින්නක් හටගත්තොත් වනාන්තරය තුල අධික උෂ්ණත්වයක් හටගන්නවා. ඒ මගින් මොකද වෙන්නේ? වර්ෂා ජලයක් ලැබෙන්න පුළුවන්. එතකොට මෙතන අධික උෂ්ණත්වයකුයි අධික ප්‍රසාරණයකුයි ඇති වෙලා මොකද වෙන්නේ? පාෂාණ පුපුරා යන්න පුළුවන්. අධික තාපය ඇති වෙලා පාෂාණ පුපුරා යන්න පුළුවන් ලැව් ගිනි යටතේ. ඊළඟට භූමිකම්පා මගින් භූමිකම්පාවක් ඇති වෙනකොට අධික උෂ්ණත්වයක් හා අධික පීඩනයක් පරිසරයේ ප්‍රතිඵල වෙනවා. මේ අධික උෂ්ණත්වය හෝ පීඩනය දරා ගන්න බැරුව මොකද වෙන්නේ? පාෂාණ ඉරිතරන්න පුළුවන්. ඊළඟට ගලා යන ජලය හා හමා යන සුළඟ මගින් දැනගන්න මේ ගලා යන ජලය හා හමා යන සුළඟේ තියෙනවා ළමයි චාලක ශක්තිය. මෙන්න මේ චාලක ශක්තියට පුළුවන් පාෂාණ ජීර්ණය කරන්න. ඊළඟට රැලි ක්‍රියා මගින් ටයිඩල් ඇක්ෂන්ස් රැලි ක්‍රියා කියලා කියන්නේ මුහුදේ රළ ගහනවා. මේ රළේ පවතින චාලක ශක්තිය මගින් මේ රළත් එක්ක කුඩා ගල් කැට ආදී ආවොත් ඒවා හැපිලා කුඩු වෙනවා. ගිනි කඳු පිපිරීම මගින් ගිනි කන්දක් කියලා කියන්නේ සෙනෙගදංශක 1000ක තියෙන මැග්මා හේවත් ලාවා උඩට ආපු තත්ත්වයක්. මේක පුපුරා ගියොත් මොකද වෙන්නේ? අර මේකේ තියෙන මැග්මා ටික පිට පරිසරයේ ඔස්සේ ගලාගෙන යනවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ ගිනි කඳු පිපිරීමක් සිද්ධ වුණා කියලා. එතකොට මේක ඇත්තටම සිද්ධ වෙන්නේ මෙතෙන්දි මේ භූමිකම්පාවක් වගේ මේ ප්‍රදේශයේ හොලවන්නේ ඒවා කරන්නේ. නමුත් මේක පුපුරා ගියාම මේකෙන් පසේ තියෙන මැග්මා අධික පීඩනයක් ඇති තියෙන පිට වෙන්න බලනවා. ඒ වුණොත් ඒක ඉතා භයානක තත්ත්වයක් වෙනවා. හරි. එහෙනම් ගිනි කඳු පිපිරීම මගින් අධික තාපයක් ඇති වෙනවා. ඒ නිසා පාෂාණ දරා ගන්න බැරුව කැබලි වෙලා යනවා. ඊළඟට ශාක මුල් මගින් ශාක මුල් මගින් කියන්නේ මේකයි. ශාක මුල් මගින් කියන්නේ මේකයි. ළමයි හිතන්න මෙන්න තියෙනවා පාෂාණයක්. ওই පාෂාණයේ තියෙන බොහොම කුඩා කුහරයක් මේ වගේ. බොහොම කුඩා කුහරයක් තියෙනවා. පාෂාණයේ තියෙද්දි මොකද වෙන්නේ? කිසියම් ශාකයක මුලක් මේ කුහරය තුලට වර්ධනය වෙනවා. කුහරය තුලට ශාක මුලක් ඇවිල්ලා මේක වර්ධනය වෙද්දි මොකද වෙන්නේ? ඉඩකඩ මදි වෙලා මොකද වෙන්නේ? පාෂාණය පුපුරා යනවා. මෙන්න මේකට අපි කියනවා ශාක මුල් විසින් පාෂාණ කුහර තුලට වර්ධනය වීමේ ප්‍රතිඵල. මේකට අපි කියනවා ශාක මුල් මගින් සිදුවන පාෂාණ භෞතික ජීවනය. මොකක්ද වෙලා තියෙන්නේ? පාෂාණ කුහර තුලට ශාක මුල් ඇතුල් වී ඒවා වර්ධනය වෙනකොට මොකද වෙන්නේ? පාෂාණ කැඩි බිඳී යනවා.
පාෂාණ භෞතික ජීර්ණය වන ඊළඟ ආකාරය තමයි ග්ලැසියර්ස් නැත්නම් විශාල අයිස් කඳු මගින්. මේ වගේ විශාල අයිස් කන්දක විශාල චාලක ශක්තියක් තියෙනවා. ඒක ඇබිලා නැවක හැපුණොත් අනිවාර්යෙන් නැව හානි වෙනවා. ඉතින් පාෂාණ ගැන කවර කතාවද? ඒවා මුහුදේ තමයි ගොඩක් වෙලාවට පාවෙවි තියෙන්නේ. විශාල නැවක හැපුණත් මතුව ටයිටැනික් නම් නෞකාව නැවක් විනාශ වෙන එක පාෂාණ ගැන කවර කතාවද? එතකොට මෙන්න මේකත් පාෂාණ භෞතික ජීර්ණය වන ආකාරයක් තමයි විශාල අයිස් කඳු මගින්. මේට අමතරව සුනාමි රළ කියන්නේ අධික චාලක ශක්තියක් තියෙන රළ වර්ගයක්. මේකත් පාෂාණ වල හැපුණොත් පාෂාණ කැඩී බිඳී යනවා. අපි කතා කරමින් ඉන්නේ පසක් හට ගැනීමේ ක්‍රියාවට දායක වන පියවර ගැන. මේ යටතේ අපි හඳුනාගත්ත පියවර දෙකක්. පළවෙනි එක තමයි පාෂාණ ජීර්ණය. අනිකට අපි කිව්වා පාංශු ජනනය කියලා. අපි කතා කළා පාෂාණ පිළිබඳව. පාෂාණ කියලා කියන්නේ ඛනිජවල පවතින රසායනික සංයුතිය මගින් හටගත් සංඝටක වර්ගයක්. එතකොට මේ විදිහට පාෂාණ හටගත්තාම ඒවා තුළ ස්වභාවිකව පවතින්නේ ඛනිජයි. ඛනිජ කියන්නේ අකාබනික ලවණ වර්ග පෘථිවි කබලයේ ස්වභාවිකව හමු වන නිශ්චිත භෞතික හා රසායනික ලක්ෂණ දක්වන අකාබනික ලවණ කියන්න පුළුවන්. මේවා එකතු වීමෙන් තමයි මේ පාෂාණ ඇති වෙලා තියෙන්නේ. පාෂාණ බිහිවීමට ප්‍රධාන බිහිවන ආකාරයේ මත ප්‍රධාන යාන්ත්‍රණ තුනක් නැත්නම් ප්‍රධාන පාෂාණ වර්ග තුනක් තිබුණා. ආග්නේය පාෂාණ, අවසාත්‍ය පාෂාණ හා විපරීත පාෂාණ කියලා. ඊට අමතරව අපි කිව්වා කොහොමද මේ මොනවා හරි පාෂාණ වලින් ඒක දි รา පත් වෙන්නේවත් පාෂාණ ජීර්ණය. පාෂාණ ජීර්ණයේ ප්‍රධාන ආකාර තුනයි. භෞතික ජීර්ණය, රසායනික ජීර්ණය හා ජෛවීය ජීර්ණය. අපි කතා කරමින් ඉන්නේ පාෂාණ භෞතික ජීර්ණය පිළිබඳවයි. අපි කිව්වා යම් පාෂාණයක රසායනික සංයුතිය නියතව තියෙද්දී එය කුඩා කැබලි බවට නැත්නම් කුඩා කොටස් බවට පත් වුනොත් ඒක පාෂාණ භෞතික ජීර්ණය. මේ කතා කරමින් යන්නේ පාෂාණ කුඩා කැබලි බවට පත්වන යාන්ත්‍රණය. පසේ උෂ්ණත්වය වෙනස් වුනහම නැත්නම් පරිසර උෂ්ණත්වය වෙනස් වුනහම පාෂාණ පරිමා ප්‍රසාරණයක් හා සංකෝචනයකට මුහුණ දෙනවා. ඒ මගින් පාෂාණ කැඩී බිඳී යනවා. පාෂාණ කුහර තුළ ජලය පිරීමෙන් මේ වගේ කුහරවල ජලය පිරලා අයිස් බවට පත් වෙන්න ගියාම සිදුවන ජලයේ අසමාකාර පරිමා ප්‍රසාරණය නිසා පාෂාණ කැඩලා බිඳලා යනවා. ලැබු ගිනි මගින් වනාන්තරවල ඇතිවන ගිනි මේ මගින් පාෂාණ වලට හානිදායකයි. අධික තාපයක් උද්ගත වීම නිසා භූමිකම්පා මගින් භූමිකම්පාවක් හට ගන්නකොට අධික චාලක ශක්තියක් ඇති වෙනවා. ඒ මගින් පාෂාණ කැබලි වෙන්න පුළුවන්. ඊළඟට ගලා යන ජලය හා හමා යන සුළඟ මේක ජලාශ ආශ්‍රිතව සුළං හානි සහිත පැතිවලයි තියෙන්නේ. මේ ගලා යන ජලී නැත්නම් හමා යන සුළඟේ අධික චාලක ශක්තියක් තියෙනවා. ඒ මගින් පාෂාණ කැබලි වෙලා යන්න පුළුවන්. ඊළඟට ටයිඩල් ඇක්ෂන් සෙවත් රැලි ක්‍රියා මගින් මෙතෙන්දි වෙලා තියෙන්නේ සාගර නැත්නම් විශාල වැව් වැනි ජලාශවල රළ ගහනවත් එක්කම පාෂාණත් ඒ චාලක ශක්තියත් එක්ක ඇවිල්ලා වේගයෙන් ඇවිල්ලා ගොඩබිම තියෙන කළු ගල් ආදී හැපිලා කැඩී බිඳී යනවා. ගිනි කඳු පිපිරීම මගින් අධික ශක්තියක් මුදා හරිනවා තාප ශක්තිය විදිහට. ඒ නිසා පාෂාණවල නැත්නම් පාෂාණ කැඩී බිඳී යනවා. ඊළඟට ශාක මුල් මගින් පාෂාණ කුහරවලට ශාක මුල් ඇතුල් වෙනවා. තවදුරටත් ශාක මුල වර්ධනය වෙද්දී ඉඩකඩ නැති වෙලා පාෂාණ පුපුරා යනවා. ග්ලැසියර් මගින් ග්ලැසියර්ස් කියලා කියන්නේ විශාල අයිස් කඳු සාගරයේ පාවෙමින් තියෙනවා. පාෂාණ මේවා හා ගැටුණොත් මොකද වෙන්නේ? පාෂාණයේ කැබලි වෙනවා. එහෙනම් ඊළඟ යාන්ත්‍රණය සුනාමි රළ මගින්. සුනාමි රළ තුල විශාල චාලක ශක්තියක් පවතිනවා. ඒ මගින් ආපහු පාෂාණ කැබලි බවට පත් වෙන්න පුළුවන්. එහෙනම් අපි මේ කතා කළේ මේ දක්වා පාෂාණ භෞතික ජීර්ණය පිළිබඳවයි. අපි මේ දක්වා කතා කළේ පාෂාණ භෞතික ජීර්ණය. මේ වගේ තව පාෂාණ ජීර්ණාකාර දෙකක් තියෙනවා. රසායනික ජීර්ණය හා ජෛවීය ජීර්ණය කියලා. එහෙනම් අපි ඉදිරියේදී මේ භෞතික ජීර්ණයට අමතරව රසායනික හා ජෛවීය ජීර්ණය බලමු.